ජේසු පිහිටයි. දෑබර ප්‍රේමවන්තේනි අද දවසේ ඔබේ හදවතට දෙවියන් වහන්සේගේ වචනය තව තවත් කිට්ටු කරන්න. උන්වහන්සේගේ හදවත අපේ හදවත්වලට යා කරන්නට ධර්මයානෝ ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලෙස සූදානම් වෙනවා. අද දවසේ ධර්මයානෝ ධර්ම සාකච්ඡාව සඳහා පාදක කරගන්නේ සාමාන්‍ය සමයේ 22 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහයයි. අද මෙම දේව වාක්‍ය සංග්‍රහය තුලින් මතුවෙන ඒ අදහස්, ඒ උන්වහන්සේගේ වචනය අපිත් එක්ක ඉතාම හරවත් ලෙස සාකච්ඡා කරන්නට අප මැදිරියට අපි කැඳවා තිබෙනවා. වාද්දුව ශුද්ධාත්ම දෙව් මැදුරේ මේ සම්සේවක ගරු ගයාන් ප්‍රසන්ත පියතුමා. පියතුමිනි ජේසු පිහිටයි ඔබ වහන්සේට. අපි අද දවසේ උත්සාහ කරනවා ඔබට මේ සාමාන්‍ය සමයේ 22 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය තුල පළමු වන දේව ප්‍රකාශනයෙන්, දෙවන දේව ප්‍රකාශනයෙන් සහ ශුද්ධ වූ සුවිශේෂය තුලින් මතුවන ඒ දේව ධාර්මික කාරණා ඔබේ හදවත් වලට කිට්ටුව කරන්නට, ඊටාම සරලව ඔබේ ජීවිතයට ඒ වචන ලං කර ගන්නට අපි අද ඔබට උදව් වෙන්නට යනවා. දයාබර ප්‍රේමවන්තේනි, අපි මෙලෙස සූදානම් වෙනකොට අපි මුලින්ම ගරු පියතුමාගේ විමසලා බලමු මේ සාමාන්‍ය සමයේ 22 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය තුළින් මතුවන සමස්ත අදහස, මේ මූලික තේමාව පිළිබඳව ඔබ වහන්සේ අපිට මුලින් පැහැදිලි කළොත් මම හිතනවා පියතුමිනි ඒක ඉතාම වටිනවා අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. හොඳයි රණුක්. දැන් ඇත්තටම අද දවසේ මූලික තේමාව මතක් කරන්නට මත්තෙන් මම පුංචි දෙයක් කියන්නට කැමතියි. මොකද අපි පසුගිය සති 6ක් තිස්සේ එක දිගට මෙනෙහි කරපු කරුණක් තිබුණා. අපි ඇත්තටම ජුවාම්තුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම මෙනෙහි කළා. උන්වහන්සේ අපට ජීවනය දෙන සමිදානන් හැටියට, ජීවනදායක භෝජනයේ හැටියට. දැන් මේ සති 6න් පස්සේ අපි අද නැවත මාක්තුමාගේ සුවිශේෂයට ගමන් කරලා මාක්තුමාගේ සුවිශේෂය ඔත්තේ දේව වචනය මෙනෙහි කරන්න ආරම්භ කරනවා. ඉතින් අද අපිට දේව වචනයේ විශේෂයෙන්ම අපි ගත්තාම සම්පූර්ණ හරය වන්නේ ස්වාමින් වහන්සේ අපිට පෙන්නනවා නීති රීති වල වැදගත්කම. දැන් අපි දන්නවා ඕනම සමාජයක යහපැවැත්මට ඇත්තටම නීතිය වැදගත්. නීතිය තිබීම සහ නීතිය රැකීම මේ දෙකම වැදගත්. මේ දෙකම තුල තමයි සමාජයේ යහපැවැත්ම රැඳෙන්නේ. නමුත් නීතිය අපි විවිධාකාරයෙන් වෙනස් කරමින් අපිට පක්ෂ වෙන විදියට, ඒ කියන්නේ සමහර විට බලයේ ඉන්න අයට පක්ෂ වෙන විදියට අපි නීති රීතිය ඕන ආකාරයට වෙනස් කරමින් කටයුතු කරන්න ගියොත් ඒ නීති රීති වලින් හැඟවෙන මනුෂ්‍යත්වය, ආදරය, ප්‍රේමය කියන දේවල් එකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්නට පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා නීතිය වැදගත්. පළවෙනි කීම සම්පූර්ණයෙන්ම අපිට පෙන්눔 කරන්නේ නීතිය තුල ඒ ඊශ්‍රායල් ජනතාව ගොඩනැගිච්ච ආකාරය. නමුත් සුදු සුවිශේෂයේදී ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මිනිස්සු ඒ නීතිය වෙනස් කරලා, ඒ නීතිය වෙනස් කිරීම තුළ ඒ නීතිය තුළ අවසානයේ ගැබ් වෙන මනුෂ්‍යත්වය කියන එක එකෙන් බැහැර වෙලා. ඒ නිසා සමහර විට මේ නීතිය මනුෂ්‍යත්වය කියන එක නීතියෙන් බැහැර කරනවා නම්, අවසානයේ මනුෂ්‍යත්වයට දැක්විය යුතු ආදරය කියන එක බැහැර කරනවා නම්, ඒ නීතියේ ඔස්සේ ගොඩනැගෙන සම්ප්‍රදායන්, ඒ ප්‍රේමය, මනුෂ්‍යත්වය කියන දේක බැහැර කරනවා නම් එතන ඒ නීතියෙන් පළක් නැහැ කියන දේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දෙනවා. ඔව් පිටුමනේ. අපි මෙලෙස උත්සාහ දරන්නට යනවා. මොකක්ද උන්වහන්සේ අපිට මේ කියන නීතිය, අපි කොයි විදිහටද අපේ ජීවිත ගමන ඉදිරියට යනකොට මේ උන්වහන්සේ අපිට උගන්වන මේ වන්දනාවේ ගමන යනකොට අපි කොයි විදිහටද ගමන් කරන්නට ඕනේ කියලා ශුද්ධ සභා මාතාව අපිට මේ 22 වන ඉරුදින පැහැදිලි කරන්නට යනවා. අපි ප්‍රථමයෙන් පළමු වන දේව ප්‍රකාශනයට අහුම්කන් දීලා ඒ තුල දැනෙන පණිවිඩය අපි සාකච්ඡා කරමු. පළමු වන දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහයෙන් උපුටාගත් පාඨයකි. මෝසෙස් ඊශ්‍රායල් වරුන්ට කතා කොට මෙසේ කීය. ඔබේ පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගෙන එහි ජීවත් වන පිණිස ඔබ විසින් ඉටු කළ යුතු මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට ඊශ්‍රායල් වරුනි දැන් ඉතින් සවන් දෙන්න. මා ඔබට අනකල ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක්
එකතු නොකර ඒවායින් කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුය. ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියේහි ඔබේ පැනවත්කමත් නැනවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැලවන විට මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනග කෙතරම් පැනවත්ද නැනවත්ද කියා ඔවුන් විස්මපත් වනු ඇත. අපේ දෙවි සමිදානන් වහන්සේගෙන් අප අයදින සියල්ලෙහිදී උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් දෙවි කෙනෙක් ළංව සිටින්නේද? මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතුව පවතීද? පියතුමිනි, මේ පළමුවන දේව ප්‍රකාශනය ඇතුලේ උන්වහන්සේගේ නීති සංග්‍රහය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබෙනවා. මොකක්ද ඇත්තටම දෙවියන් වහන්සේ අපිට දෙන නීතිය කියලා කියන්නේ? ඔව්, සැබවින්ම අපි දන්නවා අපේ සුදෝ බයිබලයේ ගත්තාම සුදෝ බයිබලයේ පුරාණ ගිවිසුම ගත්තාම මේ පුරාණ ගිවිසුම විශේෂයෙන් අපිට සම්පින්නණය වෙලා තියෙනවා නීතියත් දිවසාවලියත්. එතකොට අපි කියනවා පළවෙනි පොත් 5 පංච පුස්තකය. පංච පුස්තකයේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ නීතිය පිළිබඳව. ඊට පස්සේ අපි දකිනවා දිවසාවලිය. එතකොට මේ පංච පුස්තකයේ එක කොටසකින් තමයි මේ දිවිතිය නීති සංග්‍රහය කියන කොටසෙන් තමයි අද මේ පළවෙනි කියවීම අපි උපුටාගෙන තියෙන්නේ. එතනදී මේ මෝසෙස්තුමා ලොකු ආයාචනයක් කරනවා. මොකද්ද මේ ආයතනය? මේ දෙවියන් වහන්සේ විසින් පනවා තිබෙන නීති රීති සම්ප්‍රදාය. එතකොට දැන් ඇත්තටම අපි ගත්තාම අපිට දෙවියන් වහන්සේගේ නීතිය කියපම අපිට ඊට සිතින්ම පුරාණ ගිවිසුම තුළ මතක් වෙන්නේ දසපනත. නමුත් දසපනත විතරක් නෙමෙයි, දසපනත ඔස්සේ ගොඩනැගිච්ච තව නීති රීති 600 ගාණක් තියෙනවායි කියලා අපිට සඳහන් කරනවා. එතකොට ඒ අනුව මේ මෝසෙස්තුමා දැන් මේ ඊශ්‍රායල් ජනතාවට කතා කරලා කියනවා මේ දෙවියන් වහන්සේගෙන් ඔබ ලබපු මේ නීතිය, ඒ නීතිය තුළ ඔබ ජීවත් වීම නිසා ඔබ ලබලා තියෙන වරප්‍රසාදය. ඔබ මහා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වෙලා. ඒ කියන්නේ මේ මොහොතේ අපිට මේ පළවෙනි කියවීම ඔස්සේ මෝසෙස්තුමාගේ මේ ප්‍රකාශනය ඔස්සේ අපිට මතක් කර දෙන්නේ මේ ඊශ්‍රායල් ජාතිය අන් ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නට එයාට නීතිය උදව් වුණා සහ උපයෝගී වුණා. ඒ නිසා තමයි මේ අය අනිත් සෑම ජාතියකට වඩා ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ නීතිය තුළ එයා ජීවත් වෙච්ච නිසා තමයි දෙවියන් වහන්සේ අනිත් සෑම ජාතියකටම වඩා ඒ අය ගැන සලකලා තියෙන්නේ. ඒ අයට මිසරේ මොනවාද මේ පාලනයේ න්‍යායව ගලවා ගැනීම, රතු මුහුදින් එතර කිරීම මහා පුදුම ක්‍රියා දෙවියන් වහන්සේ කළා ඊශ්‍රායල් ජනතාව. ඒ නීති නියෝගත් එක්ක යනකොට ඒ අයව අර නිවහල් දේශයකට අරන් ගියා කියන එක, පොරොන්දු දේශයකට අරන් ගියා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඔව්, අනිවාර්යයෙන්ම. එතකොට ඒ මොහොතේ ඒ මෝසෙස්තුමා ඔස්සේ මේ ලැබිච්ච නීතිය මෝසෙස්තුමා කියන්නේ මේක දිගින් දිගටම රකින්නට ඕනේ. මේ නීති එතනදී ඇත්තට මේ අපි මේ කියවීමේ තේමා වචනේ අපිට කියනවා මා ඔබට උගන්වන නීති නියෝගයන්ට අමතරව වචන එකතු නොකර ඒවා පිළිපැදිය යුතුය. ඒ කියන්නේ මේවට කිසි දෙයක් එකතු කරන්න එපා. එකතු කරන්න යන්න එපා. නමුත් මේක පිළිපදින්න. එතකොට මේ පුරාණ ගිවිසුම තුළ අපිට ලස්සනට මේ පළවෙනි කියවීම තුළ ලස්සනට මතක් කරලා දෙනවා මේ නීති රීති පිළිපැදීමේ ඇති වැදගත්කම. නමුත් අපි එතනින් එහාට යද්දී අපිට අද සුදු සුවිශේෂයට යද්දී මේ නීති රීති වල තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය ඉස්මතු වෙන්නට හේතුව වෙන්නේ මේ මෙතන කියන දේ සිදු නොවීම. ඒ කියන්නේ මෙතන කියනවානේ මා ඔබට උගන්වන නීති නියෝගයන්ට අමතර වචන එකතු නොකර ඒවා පිළිපැදිය යුතුය. ඒතර මොසෙස්තුමා කියන්නේ ඒකයි. අමතර කිසි දෙයක් එකතු කරන්න එපා. යන්න බෑ කියලා. එකතු කරන්න නැතුව. එතකොට මේ මිනිස්සු එදා මේ ඊශ්‍රායල් ජනතාව කිසි දෙයක් ඒකට වෙනසක් නොකර මේ නීති රීති සම්ප්‍රදායන් අකුරටම ක්‍රියාත්මක කළා. නමුත් ඒක කාලය විකාශනය වෙලා යද්දී විවිධාකාරයෙන් අපි දන්නවා පරිසිවරු, ඒ වගේම නීතිය පිළිබඳව විශේෂයෙන් කටයුතු කරපු සද්දාසිවරු මේ නීතිය ගොඩක් විකෘති කළා. මේකට එක එක දේවල් එකතු කළා. මේ දෙවියන් වහන්සේගේ නීතිය සම්පූර්ණයෙන්ම එයා විකෘති කරන තත්වයකට පත් වුණා. අන්න එතනත් එක්ක නීතිය
තුලින් මනුෂ්‍යත්වය කියන එක ගිලී ගියා. අන්න එතනදී තමයි අද සුද්ධෝස විශේෂය තුල අපි දකින ප්‍රශ්නේ අපිට මතුවෙන්නේ. මම හිතනවා පිටුපිනි අද සාකච්ඡාව අපිට ඉදිරියට ගෙන යන්න වටිනවා සුද්ධෝස සුවිශේෂයත් මෙතනට සම්බන්ධ කරගත්තොත්. ඒ නිසා මම ඔබ වහන්සේට තම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි සුද්ධෝස සුවිශේෂයට අවධානය දීලා එතනින් අනතුරුව අපි පළවෙනි කියවීම සහ සුද්ධෝස සුවිශේෂය සංසන්දනය කරගෙන ඉදිරියට යමු. ඒ නිසා පිටුපිනි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා සුද්ධෝස සුවිශේෂය අපි සමග බෙදා ගන්න ලෙස. ශුද්ධෝ මාක්තුමා විසින් ලියන සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. තවද ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයදරයන් හා සමග ජේසුස් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. පරිසිවරුත් සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත්සෝදාගෙන මිස කෑම නොකන්නෝය. වෙනද පොළොවේ සිට ආවිට දෝවනය නිමවා මිස ඔහු කෑමට නොයති. ඔහු පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායන් ඇත. එනම් පිඟන් කලගෙඩි යන ලෝහකඩ හැලි වලන් සේදීමය. පරිසිවරුද විනයදරයෝද උන්වහන්සේ අමතා ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදායන් අනුව නොහැසිර වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන් දැයි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටිකේනි සුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කීමේ දිවසි වැකිය මැනවින් ඔබට ගැලපේ. මුවින් මේ සෙනඟ මට ගරු කරති සිතින් නම් මගෙන් දුර්ව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවතලා මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් පිළිපදන්නාහු යයි වදාළ සේක. උන්වහන්සේ යළි සමූහයා තමන් වෙත කැඳවා ඔබ සැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ලබයි. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනිමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරියොතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහසය, අහංකාරය සහ මෝහය නික්මේ. මෙකී සියලු නපුරු දේ ඇතුළෙන් නික්ම ඒවායින් මිනිසා කෙලසුණු ලැබේ යයි වදාළ සේක. පියතුමනි ඇත්තෙන්ම අපිට පැහැදිලි ඔබ වහන්සේ සුදු සුවිශේෂය අපිට එක්ක බෙදාගත්තට පස්සේ පළවෙනි කියවීමත් එක්ක මේක ඊටාම කිට්ටු සම්බන්ධකමක් තියෙනවා. මොකක්ද නීතිය, කවුද නීතිය පිළිපැද්දේ, මේ වගේ දේවල් අපිට ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්. මට හිතෙනවා ඊට කලින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු කවුද පරිසිවරු, කවුද විනයදරයෝ කියලා. හොඳයි. එදා සමාජයේ විශේෂයෙන් විවිධාකාරයේ නායකයෝ හිටියා. දැන් අද සමාජයේ අපි දකින ආකාරයට නායකයෝ ඉන්නවා. දේශපාලන නායකයෝ, ඒ වගේම සමාජීය නායකයෝ, අන්න ඒ වගේ කොටස්. ඉතින් එදා සමාජය තුළ හිටපු ජුදා සම්ප්‍රදායේ ජුදා නායකත්වයේ තුළ හිටපු අය තමයි පරිසිවරු, විනයදරයෝ. ඒ වගේම ඔතන තව එකතු වෙනවා සද්දාසිවරු. සද්දාසිවරු ගත්තාම සද්දාසිවරු ගොඩාක් දුරට මේ නීතිය සම්බන්ධයෙන් ගොඩාක් කටයුතු විශාරදයෝ. නීති විශාරදයන් හැටියට කටයුතු කරපු අය. ඉතින් මේ අය ගොඩාක් වෙලාවට එතකොට සමාජයේ ඉදිරියේ පෙන්눔 කරන්න උත්සාහ කළේ ඒ අය බොහොම සිල්වත් අය හැටියට. ඒ කියන්නේ ඒ අය නීති රීති අකුරටම පිළිපැදලා. නීති රීති අකුරටම පිළිපැදලා ඒ අයගේ සිල්වත් බව සමාජ ඉදිරියේ පෙන්눔 කළා. නමුත් ඒ අයගේ අභ්‍යන්තරය ගත්තාම, ඇතුළාන්ත ජීවිතය ගත්තාම සමහර විට අනිත් කෙනාට, අසරණ කෙනාට, සමහර මනුෂ්‍යත්වයට පීඩා කරන ආකාරයෙන් තමයි ඒ ජීවත් වුනේ. ඉතින් ස්වාමීන් වහන්සේ හැම මොහොතකම විරුද්ධ වුණේ ඒකට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එයාලගේ ඒ ක්‍රියාපටිපාටියට විරුද්ධ වෙන නිසාම හැම මොහොතෙම ඒ අයත් උත්සාහ කළේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යම්කිසි වැරද්දක් හොයන්න. ඉතින් අදත් අපි දකින්නේ ඒ ආකාරයේ සිද්ධියක්. ඒ කියන්නේ දැන් මේ අය දැන් මේ පරිසිවරු, විනයදරයෝ ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියන්නේ මේ තමන්ගේ ශ්‍රාවකයෝ අත්හොදන්න නැතුව කෑම කනවායි කියලා. දැන් ඇත්තටම අපි ගත්තොත් අත්හොදන්න නැතුව කෑම කන එක වැරද්දක්. දැන් අපි මේ කාලය තුල ගොඩාක් කතා කරන දත් සේදීම ගැන. දත් සේදීම පිළිබඳ, දත් පිරිසුදුව තියාගන්න කොරෝනා වසංගතය පිළිබඳ. එතකොට ඒක කළ යුතුම දෙයක් අනිවාර්යයෙන්ම. දත් සෝදන එක. අනිත් එක අපිත් පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත දේ තමයි කෑම කන්න ඉස්සලා අත් හොදන්න ඕනේ. හොදගෙන කෑම කන්න ඕනේ කියලා අපේ දෙමව්පියෝ, වැඩි හිටියෝ සහ අපි පාසල් වල පවා අපිට ඒ දේ කිව්වා. සහ ඒකේ අවශ්‍යතාවය සහ ඒක කළ යුතුම දෙයක් බව අපි අද හොඳටම දන්නවා.
දන්නවා. ඒ කියන්නේ මේ කොරෝනා වසංගත තත්ත්වය තුලත් ඒක තව තවත් අපි කෑම කනවටත් වඩා කෑම කන්නේ නැතුව සාමාන්‍ය නිකම් වෙන තැනකට ඇතුල් වෙනවද පිට තැනකට යනවද ගිහිල්ලා ආවද ගේ ඇතුළට ඇතුල් වෙනකොට මේක දැන් අපි පුරුද්දක් වෙලා තියෙන. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම කළ යුත්තක්. එතකොට එහෙනම් මේ ශ්‍රාවකයෝ ඒක නොකලේ. ශ්‍රාවකයෝ මෙතනදී නොකලේ අත හොදගන්න එක නෙමෙයි. එයා අනිවාර්යෙන් කෑම කන්න ඉස්සලා අත හොදගන්න ඇති. නමුත් අත්සේදීමේ සම්ප්‍රදාය ඒගොල්ලන් කලේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තාම දැන් ශ්‍රාවකයන් තුල හිටියා ඇත්තටම ජුදා ආගම තුල ජීවත් වෙච්ච කීප දෙනෙකුත් හිටියා. නමුත් ජුදා නොවන කතෝලික දහම ජේසුගේ පිටිපස්සේ ආපු අය හිටියා කීප දෙනෙක් නේ. එතකොට අන්‍යාගමිකයන්, ඒ කියන්නේ ජුදා නොවන ආගමිකයන්, අන්‍යාගමිකයන් ජේසුගේ දහමට එද්දී ඒ අය අර ජුදා ජාතිකයන් වගේ ඒ සම්ප්‍රදායන් පිළිපැද්දේ නැහැ. දැන් ජුදා ජාතිකයන්ට එතකොට මේක ලොකු සම්ප්‍රදායක්. මේ පිරිසිදු වීමේ පිළිවෙත. පිරිසිදු වීමේ පිළිවෙත කියන එක ලොකු සම්ප්‍රදායක්. දැන් අපි දකිනවා ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පාද සෝදනවා. එතකොට එදා මේ 16ගේ තිබිච්ච විශේෂ කාර්යයක්. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා කොහෙ ගිහිල්ලා ආවත් මේ 16 ගේ ඉස්සරහට ගිහිල්ලා මේ පාද සෝදලා තමයි මේ ස්වාමියාව ඇතුළට ගන්න. එතකොට ඒ වගේ සම්ප්‍රදායක් තිබුණා. එතකොට ඒක මේ විශේෂ පිළිවෙතක් වුණා. ඒ වගේම තමයි මේ දෑත්සේදීමේදී මේගොල්ලෝ නිකන් දැන් කෑම කන්න ඉස්සලා අපි ගිහිල්ලා සබන් ටිකක් ගහලා අත් දෙක හොද ගන්නවා වගේ නෙමෙයි. ඒක ඒගොල්ලන් පිළිවෙතක් හැටියට සිදු කළේ. ඒක රිචුවල් එකක් වුණා. එතකොට මේක පිළිවෙතක් හැටියට සිදු කරද්දී ඒකට යම්කිසි වෙලාවක් ගත්තා. යම්කිසි ක්‍රියාදාමයක් එතන සිදු තිබුණා. දැන් ඇත්තටම මේ අය මේ නිකන් අත් දෙක හොදලා කෑම නොකෑවා කියන එක දකින්නට සාකච්ඡා කරන්නේ සහ මොකද ඒ වගේ දෙයක් නම් මේ අයට මෙච්චර මේ විදිහට මේක දකින්නට තරම් අවස්ථාවක් නොවෙන්නත් පුළුවන්. මොකද අත් දෙකක් හොදනවයි කියන එක ලොකු වෙලාවක් ගන්න දෙයක් නෙමෙයිනේ. එතකොට ඒ නිසා මෙතන මේ පිළිවෙත මගහැරීම කියන එකයි තමයි මේගොල්ලන් කතා කරන්නේ. මොකද ඒගොල්ලන් මේ පරිසිවරු විනයදරයෝ කියන්නේ ජුදා සම්ප්‍රදාය අකුරටම ඉෂ්ට කරන්න ඕනේ කියලා හිතපු අය. එතකොට මම අර කිව්වා වගේ මේ ජේසුගේ ගෝලයන් අතර හිටියා මේ ජුදා ආගම වැළඳ නොගත් අය. එතකොට ඒ අය ඒ සම්ප්‍රදායන් වලට ලගුනේ නෑ. ඒ අය ඒ සම්ප්‍රදායන් වලට නතුනේ නෑ. එතකොට ඒ සම්ප්‍රදායන් තුල ඒ අය ජීවත් නොවෙච්ච නිසා ඒ අයට මේ වත් පිළිවෙත් පිළිවෙතන ලොකු අත්දැකීමක් තිබුණෙත් නෑ, වැදගත්කමක් තිබුණෙත් නෑ. ඉතින් ඒ නිසා මේ අය දැන් මේ කෑම කන්න ආපුවාම මේ අය අර කියන ආකාරයට අර සම්ප්‍රදායනුකූල ක්‍රියාපටිපාටිය තුල අත්හේදුවේ නෑ. එහෙම අත්ව දන්නේ නැතුව සාමාන්‍ය අය මොනවද අපි කියන්නේ පිරිසුදුකම සාමාන්‍යයෙන් කෑම ගන්නට ඉස්සලා ගත යුතු ක්‍රියාමාර්ගයේ හැටියට ඒ අත් හොදන්න නැති අය. පියතුමනි මට කැමතියි ඔබ වහන්සේගෙන් තවත් පැහැදිලි කරගන්න මේ පිළිවෙත් සම්ප්‍රදායන් නීතිය මේවා ඔක්කොම එක පැත්තකට බැඳිලා තියෙන්නේ. මේක කොහොමද සුවිශේෂයට එනකොට අපි දැක්කා ජේසු මේ සම්ප්‍රදාය නීති රීති මේක වෙන රාමුවකට අරගෙන එන්න හදන උන්වහන්සේ. එතකොට මෙතන උන්වහන්සේ මේ පිළිවෙත් වලට සම්ප්‍රදායන්ට නීති වලට දෙන තැන කොයි වගේද ඔබ වහන්සේට දැනෙන විදිහට? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැටියට. උන්වහන්සේ මෙහෙමයි. උන්වහන්සේ නීතිය ඇත්තටම මෝසෙස් තුමාගේ නීතිය උන්වහන්සේ වෙනස් කළා. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මේ නෑනේ. උන්වහන්සේ ඒකට මේ මනුෂ්‍යත්වයේ කියන එක ඇතුල් කළා. ඔව්. එතකොට දැන් මේ මෝසෙස් තුමාගේ නීතිය ජේසුගේ කාලයේ වෙද්දී ඒක මෝසෙස් තුමාගේ නීතියම නෙමෙයි. ඒක විකාශනය වුණා. අර විකාශනය වෙද්දී මම අර කිව්වා වගේ සද්දාසිවරුන් ඔවුන්ට අවශ්‍ය වෙන විදිහට නීතිය නම්ම ගත්තා. දැන් අපි අපේ රටේ වුණත් දකින්නවනේ උන්ට තරම් නේ. නීති වෙනස් වෙනවා. නීතිය කියන එක මහ පුදුමාකාර විදිහට නම්මනවා තමාට වාසි වෙන විදිහට තමනවා. ඒ කියන්නේ පාලනය කරන අය වෙන්නට පුළුවන්, යම්කිසි බලයක ඉන්න අය වෙන්න පුළුවන්. ඒ අය තමාට අවශ්‍ය විදිහට නීතිය ලස්සනට නමලා ඒක තමාට අවශ්‍ය විදිහට හදා ගන්නවා. අන්න ඒ වගේ මේ මෝසෙස් තුමාගේ කාලෙන් පස්සේ මේ ජේසුගේ උත්පත්තියට පෙර මේ පැමිණි මේ සද්දාසිවරුන් සහ මේ විවිධ නායකත්වයේ දරපු අය තමාව මුදුන්පත් කරගන්නට, තමාට යහපතක් කරගන්නට, එහෙම නැත්නම් තමාව සමාජයේ ඉදිරියේ සුදනම් බවට පත් කරගන්නට නීතිය ගොඩක් වෙලාවට වෙනස් කළා. නීතියට ගොඩක් දේවල් ඇතුල් කළා. එතකොට එහෙම කරලා එදී නීතිය ජේසුගේ කාලයේදී ස්වාමීන් වහන්සේ බලද්දී ස්වාමීන් වහන්සේගේ තත්වයේදී මේ නීතිය තුල තිබුණේ තනිකරම අර කෙනෙක්ව පීඩාවට පත් කිරීමක් විතරයි.
සම්පූර්ණට දෙවියන් වහන්සේ කියපු කතන්දරේ විකෘති වෙලා. ඒක මිනිස්සුන්ට ඕන විදිහට නිර්මාණය වෙලා. එතකොට යම් පිරිසකට ඒකෙන් ලොකු මේ වරප්‍රසාදයක් තියෙන්න පුළුවන්. නමුත් අර අසරණ බහුතරයක් බහුතරයක් ඒකෙන් පීඩාවට පත් වෙනවා. එතකොට ජේසුට අවශ්‍ය වුණා මේක වෙනස් කරන්න. ඒ නිසා ජේසු ඒ අවස්ථාවේදී අර මගෙන් අහපු ප්‍රශ්නේ නීතිය ගැන ජේසු මොකක්ද හිතුවේ? ඇත්තටම ජේසු ඒ අවස්ථාවේදී නීතිය ඇත්තටම මනුෂ්‍යත්වයට මේ ආකාරයේ නීතියක් අවශ්‍ය නැති තත්ත්වයට උන්වහන්සේ පත් කරනවා. මේ සම්ප්‍රදායන් මේ නීති තිබිය යුතු නීති ප්‍රමාණයක් උන්වහන්සේ කතා කරනවා. දැන් උන්වහන්සේ භාග්‍යයට තුල කතා කළා. ඒ තිබිය යුතු තත්ත්වය. නමුත් වෙනස් විය යුතු තැන උන්වහන්සේ මේ වෙනස් විය යුතු දේ ගැන අනිවාර්යයෙන්ම කතා කළා. ඒ නිසා උන්වහන්සේ මෙතනදී තව ලස්සනට කියන දේ තමයි මේ මිනිස්සෙක්ව කෙලසෙන්නේ බාහිරින් ගන්න දෙයක් නෙමෙයි. දැන් මෙතන ඇත්තටම දැන් මේගොල්ලන් කතා කරලා කිව්වේ මේ අත් නොසෝදා කෑමේ වැරද්ද. බාහිරවත් පිළිවෙතක්. බාහිරවත් පිළිවෙතනේ. එතකොට දැන් මේ බාහිරින් අපි ගන්න දේ අපි සමහරවිට අත් නොසෝදා කෑම තුල විෂ බීජ අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඒ වගේම අපි ගන්න ආහාර වලින් සමහර විට ඒ ආහාර නුසුදුසු ආහාර නම් සමහර විට විෂ බීජ වෙන්න පුළුවන්. හානියක් ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කෙලසෙන්නේ අපේ මේ ශාරීරික අපේ සෞඛ්‍ය තත්ත්වය. නමුත් ස්වාමීන් වහන්සේ කියන මනුෂ්‍යව සම්පූර්ණයෙන්ම කෙලසන්නේ මේ හදවත මනුෂ්‍යයාගේ අතුලාන්තය කෙලසන්නේ බාහිරින් ගන්න කෑමෙන් නෙමෙයි. අතුලාන්තයෙන්මයි ඒක කෙලසලා දාලා තියෙන්නේ. අපිට එන විවිධාකාරී සිතුවිලි, අපි කරන කියන දේ, අපි හිතන විදිහ මේ හැම දෙයකටම බලපාන්නේ. එතකොට අපි මේ පිටින් ගත්ත දේ නෙමෙයි, පිටින් ගත්ත ආහාරය නෙමෙයි. අපි ගත්ත මේ කෑම වේලක් නිසා අපිට අපේ සිතුවිලි වෙනස් වෙච්ච ආකාරයක් අපිට හිතන්නට බෑනේ. සමහරවිට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අර කෑමවල ටිකක් මිරිස් හරි මොන හරි වැඩි වෙලා තිබුණොත් සමහර විට කේන්ති ගන්න පුළුවන් නේ. ස්වාමි පුරුෂයා භාර්යාවට බැන වදින්න පුළුවන්. මේ මොනවද මේ උයලා තියෙන මේකේ මේ මිරිස් වැඩි වෙලා ආරවම මේවද කියලා. ඒත් බාහිර කාරණාවන් නිසා ඇතුළ තමයි අවදි වෙන්නේ. ඇතුළ තමයි එතනදී අවදි වෙලා තියෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම හැම දෙයකදීම බලපාන්නේ අපේ අතුලාන්තය, අපේ හදවතේ ස්වභාවය, හදවතේ තත්ත්වය. ඉතින් ඒක නිසා උන්වහන්සේ ඒක ඇත්තටම ආදරයෙන් පිරෙන්න ඕනේ කියන දේ තමයි උන්වහන්සේ අපිට කියන්නට උත්සාහ කරන්නේ. දැන් අපි උන්වහන්සේ මෙතන ඇත්තටම කියනවානේ මේ ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනිමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරියතප නැතිවීම, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය මේ කියන හැම දෙයක්ම. මේ කියන හැම දෙයක්ම ඇත්තටම අපිට මුලින්ම දැනන්නේ අපේ ඇතුළතින්නේ, ඇතුළාන්තයේ ඉන්නේ. දැන් අපි කියමු මට හොඳ අපි නිකන් උදාහරණයක් හිතට ගත්තොත් මට හොඳට මතකයි එක දවසක් එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ෆාදර් මේ අර මේ අහවල් ළමයා මොකද එකම මීසමේ හින්දා මම දන්නවා මේ කියන්නේ මම දැන් ඉන්න මීසමේ නෙමෙයි වෙනත් මීසමක මේ ඒ අම්මා මට කියනවා අර අහවල් තමාගේ දුවගේ පන්තියේ ඉන්න තවත් දරුවෙක්ගේ නම කියලා ඒ දුව ගැන මට ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒ අම්මා මට කියනවා ඒ දුව ගැන හැම වෙලාවෙම ෆාදර් මට ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. මං කිව්වා ඇයි? නෑ ෆාදර් ඉතින් ඒ දුව හින්දානේ මගේ දරුවට හැමදාම පන්තියේ පළවෙනියා වෙන්නට බැරි. ඒ නිසා මම ලොකු ඊර්ෂ්‍යාවකින් ඒ දරුවට ඉන්නේ. ඊට පස්සේ මං එයාට කියපු දෙයක් තමයි දැන් ඔයා ඒ දරුවට ඊර්ෂ්‍යා කළානේ. දැන් ඔයා ඒ දරුවට ඊර්ෂ්‍යා කළා කියලා ඔයාගේ දරුවා දෙවෙනි තැනින් පළවෙනි තැනට ආවද? එයා කියනවා නෑ ෆාදර්. ඒ වගේම ඔයාට පුළුවන්කමක් තිබුණාද මේ පළවෙනි තැන ඉන්න දරුවව දෙවෙනි තැනට දාන්න? ඔයා ඒ දරුවට ඊර්ෂ්‍යා කළා කියලා? එතකොට එයා කියනවා නෑ කියලා. ඔව්. ඉතින් ඒ නිසා අපේ ඊර්ෂ්‍යාවට සහ අපේ මේ අනිකුත් කියන මේ හැම දෙයකටම කරන්න පුළුවන් දෙයක් නෑ. අපි ඒකෙන් කෙලසෙන්නේ අපි. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. අතුලාන්තෙන් අපි මේ ඇති කරගන්නා මේ විවිධාකාර සිතුවිලි නිසා කෙලස ගන්නේ අපේ ජීවිතේමයි. දැන් මම ඒ අම්මට කිව්වේ ඊට පස්සේ ඒකයි. දැන් ඔයාගේ ඊර්ෂ්‍යාවට ඔයාගේ දරුවාව තව ස්ථානයක් ඉහළට ගෙනියන්නත් බැරුව ගියා. ඔයාගේ ඊර්ෂ්‍යාවට අර පළවෙනි ස්ථානයේ හිටපු දරුවව පල්ලෙහාට ගෙන්නන්නත් බැරුව ගියා. ඒ නිසා ඔයා ඊර්ෂ්‍යා නොකලත් කළත් ඒ දරුවා පළවෙනි ස්ථානයේ තමයි. ඒ නිසා ඔයාගේ ඊර්ෂ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක නිකන් ඔයාට බලපෑමක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඒ ඊර්ෂ්‍යාවෙන් ඔයාගේ ජීවිතේ විනාශ කර ගන්නවා. ඔයාගේ ජීවිතේ කෙලස ගන්නවා.
ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඒ දරුවට ඊර්ෂ්‍යා කරන එක නෙමෙයි. ඒ දරුවට හැමෝටම සුබපතලා ඒ දරුවත් හොඳින් ඉගෙන ගන්න කියලා මේ සුබ පැතීමක් එකතු කරලා තමාගේ දරුවා වෙනුවට උනන්දු කරන එකයි උනන්දු කරන එක. ඒකයි වෙන්නට ඕනේ. ඉතින් ඒක තමයි මේ දේව වචනේ අපිට කියලා දෙන්නේ. ජේසු අපිට කියලා දෙන්නේ මේකයි. එතකොට ජේසු අපිට මේකෙන් පින්නම් කරන්න උත්සාහ කරන්නේ අපි මේ දේව වචනය අමතක කරලා නීති රීතිය ඔස්සේ මේ සම්ප්‍රදායන් ඔස්සේ ජීවත් වෙන්න ගියොත් අපි ගොඩාක් වෙලාවට පාපයට වැටෙනවා, අපි ගොඩාක් වෙලාවට විනාශ වෙනවා, අපි ගොඩාක් වෙලාවට අපිව කෙලස ගන්නවා. නමුත් අපි දේව වචනය ඉස්මතු කර ගන්නවා නම් නීති රීතිය වගේම දේව වචන ඉස්මතු කර ගන්නවා නම් එතකොට නීති රීතියෙන් අපිට යම්කිසි ලස්සන මාර්ගයක් පෙන්වනවා. ඒකට දේව වචනයත් එකතු වෙද්දී ඒක මනුෂ්‍යත්වයට ලස්සන මාර්ගයක්, ලස්සන ගමනක් ගෙනියන්නට අපිව උත්සාහ කරනවා. ඉතින් එතනයි වැදගත්කම ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. පිටුමිනි ඔබ වහන්සේ මේ අතුලාන්තයට ඇතිවෙන වේදනාව මේ වගේ දේවල් කතා කරනකොට මට හිතුනේ පිටුමිනි දැන් අතරම අපි කතා කළා වගේ අපි ඊර්ෂ්‍යා කළොත් ඒකේ හානිය අපිට. අපි කෙනෙක්ට වෛර කළොත් ඒකේ හානිය එන්නේ අපේ ඇතුළට. තව කෙනෙක් ගැන ක්‍රෝධයෙන් බලලා කේන්තියක් තියාගත්තොත් ඒක ඇතුළෙන් හානි වෙන්නේ අපිට. ඇත්තටම අද සමාජයේ මේ තැනට වැටිලා නේද? මේක සාමාන්‍ය පැවතුමක් වෙලා නේද මිනිස්සුන්ගේ ජීවිතවල? ඇයි එහෙම වෙන්නේ කියලා වහන්සේ පැහැදිලි කළොත්? ඔව් ඉතින් ඇත්තටම අපි ගත්තොත් මේ රණුක අපි දකින්න දේ තමයි අද අපි මොනතරම් පීඩාකාරී තත්යකට පත් වෙලාද කියලා. අපි මේ ගත්තොත් නිකන් උදාහරණයක් අපි කොරෝනා වසංගතය ගත්තොත්. ඒතර කොරෝනා වසංගතය තත්වයේ තුල අපි මේ සමාජයට විනකරන්න ගිහිල්ලානේ අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේක ඇත්තටම මේ දැන් සමහර අය කියනවා මේක දෙවියන් වහන්සේ කරපු දෙයක් කියලා, මේ දෙවියන් වහන්සේ පීඩා කරපු දෙයක් කියලා. නමුත් දෙවියන් වහන්සේ නෙමෙයි මේ දේ කළේ. නේ අපි ගත්තොත් අපි දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා මිනිස්යාට කිව්වේ දෙවියන් වහන්සේත් එක්ක බොහොම ලස්සනට ජීවත් වෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ලස්සන සම්බන්ධතාවයක් තියාගන්න. මිනිස්යා එක්ක ලස්සන සම්බන්ධතාවයක් තියාගන්න. සුභාදහම එක්ක ලස්සන සම්බන්ධතාවයක් තියාගන්න. දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය තුනනේ. දෙවියන් වහන්සේත් එක්ක ලස්සන සම්බන්ධතාවයක්, මිනිස්යාත් එක්ක ලස්සන සම්බන්ධතාවයක්, සුභාදහමත් එක්ක ලස්සන සම්බන්ධතාවයක්. නමුත් මිනිස්යා මොකද කළේ? මිනිස්යා පළවෙනියෙන්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය බිඳගත්තා. ඊට පස්සේ මිනිස්යා එක්ක තියෙන සම්බන්ධතාවය බිඳගත්තා. ඊර්ෂ්‍යා කරන්න ගත්තා, වෛර කරගත්තා, රණ්ඩු කරගත්තා හැම දෙයක්ම නේ. අපි සුදු බයිබලයේ පව දකිනවා. ඒ කියන්නේ මිනිස්යා දෙවියන් වහන්සේක සම්බන්ධතාවය අපේ ආදම් සහයව පව් කිරීම නේ. ඊට පස්සේ මිනිස්යා එක්ක ඇති කරගත්ත සම්බන්ධතාවය බිඳ ගැනීම කායින් ආබෙල් සහෝදරයෝ දෙන්නා මරා ගත්තා නේ. ඉතින් ඒ වගේම තමයි මිනිස්යා පරිසරයට වින කරන්න ගත්තා. ඉතින් ඒක තුල මිනිස්යා සම්පූර්ණයෙන්ම ලොකු විනාශයක් අයිති කළානේ. එතකොට ඒ විනාශයේම ප්‍රතිඵල තමයි ඉතින් ඇත්තටම මේ කොරෝනා වසංගතය. මොකද මිනිස්යා තුල පරිසරයට කරපු විනාශය, මිනිස්යා ස්වභාවදාමයට කරපු විනාශය, මිනිස්යාට කරපු විනාශයේ ප්‍රතිඵල. දැන් ඒක එහෙම තියෙද්දී අපිට නොවන තරම් පාඩමක්ද දැන් මේ කොරෝනා වසංගතය අපිට කියලා දීලා තියෙන්නේ නේද? මහා ලොකු පාඩමක් මේ අවුරුදු එකමාරක් තිස්සේ. දැන් මේක මුලින්ම කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වෙද්දී අපි ඒ ගැන ගොඩාක් කතා කළා. අපේ ස්වභාවයන් වෙනස් වෙන්න ඕනේ. අපි ජීවත් වෙච්ච විදිය වැරදි. එතකොට අපි අර මුලින්ම ලොක්ඩවුන් වෙලා තියෙද්දී ඇත්තටම මිනිස්සු ලොක්ඩවුන් වෙලා ඉද්දී සතුන් කොච්චර පරිසරයේ කොච්චර නිදහස් වුණාද පරිසරයේ තිබිච්ච වායුගෝලයේ තිබිච්ච මේ වායු වල පිරිසුදු වීම කොච්චරනම් කතා කළාද නේ. ඒ හැම දෙයක්ම එහෙම වුණා. නමුත් අදටත් අපි මේ තත්ත්වයෙන් නිදහස් වෙලා නැත්තේ ඇයි? අදටත් අපි මේ කොරෝනා වසංගතයෙන් ඇයි පීඩා විඳින්නේ? අපි ඒක කතා කරලා ඒක එතනින්ම අපි අමතක කළා. අපි සම්පූර්ණයෙන්ම අර පරණ පුරුදු ස්වභාවයටම වැටුණා. අපි අර ඇතුලේ තියෙන ඒ ගතිගුණ අපේ ඇතුලේ තියෙන අර කිලුටු වෙච්ච තැන අපි හදාගත්තේ නැහැ. අපි ඒක එහෙමම තියාගෙන අපි තාමත් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා අපි මහා පීඩාවකට ලපත් වෙලා. ඒක ඇත්තටම දෙවියන් වහන්සේට බැදලා වැඩක් නැහැ. එතනදී ගොඩක් අය දැන් කියනවානේ මේ දෙවියන් වහන්සේ දකින්නේ නැද්ද මේ කොරෝනා වසංගතය? දෙවියන් වහන්සේ දකින්නේ නැද්ද මේ මිනිස්සු මැරෙනවා? නේද? නමුත් අපි තාම හදාගත්තේ නෑ අපේ වැරද්ද. මනුස්ස ක්‍රියාවලින්ම තියෙන දුර්වලකම ඒක තමයි මිනිස්සුන්ගේ අනිත් පැත්තට ආවේ. අපි ඒකත් හදාගත්තේ නෑ තාම. එතකොට ඒක අපි හදාගන්නකම් මම හිතන්නේ මේ තත්ත්වෙ නිදහස් වෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඒක අපි විසින් කළ යුතු දෙයක්. පැහැදිලිවම. පිටුමෙනි අපි මේ සාකච්ඡාව තව දුරටත් ඉදිරියට යමු. අපි දෙවන දේව ප්‍රකාශනයට අහුම්කම් දෙන්නට යනවා. දෙවන දේව ප්‍රකාශනය ශුදෝ ජාකොබ් තුමන්ගේ හසුනෙන් උපුටාගත් කොටසකි. සෑම යහපත් දීමනාද සියලු අගනාත්‍යාගද
නොවෙනස් වන සුළු පහව යන බවට ඡායා මාත්‍රයකදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය. උන්වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල් කඩවීමේ පෙර ලකුණු වශයෙන් සිය අරමුණ අනුව උන්වහන්සේ සත්‍යයේ වචනයෙන් අප ජනිත කළසේක. එයින් සියලු අදමදයද දමනය කළ නොහැකි දුෂ්ටකම්ද ඉවතලා ඔබට ගැලවීම සාදා දිය හැකි ඔබ සිත් සතන් මුල් බැසගත් දහම් පණිවිඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත් තමන්ම රවටා නොගෙන දහම් පණිවිඩය අසන්නන් පමණක් නොවී එය පිළිපදින්නෝ වන්න. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේහි පිරිසිදු නිර්මල භක්තිය නම් මව්පියන් නැති දරුවන්ද වැන්දබුවන්ටද ඔවුන්ගේ විපත්තිවලදී පිහිටවීමත් ලෝකයෙන් තමාම කිලුටු නොවී ආරක්ෂාවීමත්ය. පියතුමිනි ශුදු ජාකබ්තුමාගේ හසුනේ තියෙන මේ කොටස අපිව තවදුරටත් පැහැදිලි කිරීමකට අරගෙන යනවා. කොහොමද ලෝකයේ මුදුන් මල් කඩ විදියට මිනිස්යාව මවලා උන්වහන්සේ ඒ සියලු සත්වයින් අතර ඒ අධිකාරී බලය අපිට දීලා අපිට කොහොමද මේ ලෝකයේ ගමන ඉස්සරහට යන්න දුන්නේ කියලා. අපි මීට සුළු මොහොතකට ඉස්සෙල්ලා කතා කළේ ඒ ගමනේ ආදීන ගැනයි. පිටුපිට මොකක්ද මේ දෙවන දේව ප්‍රකාශනය ඇතුලේ තවදුරටත් අපිට පැහැදිලි කරන්නේ? ඇතරම දෙවන දේව ප්‍රකාශනය අපිව ගෙනියනවා ප්‍රායෝගික මට්ටමට. පැහැදිලි. ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි ඕනම අවස්ථාවක අපේ සුදෝසු ඉරුදින දේව වචනය ගත්තාම දෙවෙනි ප්‍රකාශනයේ ගොඩාක් වෙලාවට අපි ප්‍රායෝගික මට්ටමට ගෙනියනවා. දැන් මේ ජාකබ්තුමත් අපිට උන්වහන්සේගේ හසුනේ මේ මිනිස්යන්ට බොහොම ප්‍රායෝගික දෙයක් කියන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දේව වචනය අහනවා. නමුත් උන්වහන්සේ අපිට කියනවා දේව වචනේ අහන්නන් විතරක් බවට පත් නොවි ඒක ක්‍රියාවේ යොදවන්නන් බවට පත් වෙන්න. එතන දැන් අපි මෙතන දැන් අපි දැක්කා සුවිශේෂය තුලත් මේ ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙන වැදගත්කම. එතකොට ඒක අහලා අපි එතනින් ඉවර වෙනවා නම් එතනින් නවත්තනවා නම් ඒක ඇති ප්‍රමාණඵලයක් නැහැ. අපි ඒක ක්‍රියාවේ යොදවන්නට ඕනේ. දැන් අපි බලන්න දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි ගොඩාක් වෙලාවට හිතන්නේ ඉරිදා දිව්‍ය පූජාවට හැම ඉරිදාම දිව්‍ය පූජාවට එන කෙනා හොඳ කෙනෙක් කියලා කියන්නේ. හැම ඉරිදාම එයා දිව්‍ය පූජාවට එනවා එයා යහපත්. එයා හොඳයි. හරිද? නමුත් අපි කොච්චර හිතුවත් අපි කල්පනා කරලා බලනවාද එයා හැම ඉරිදාම දිව්‍ය පූජාවට ඇවිල්ලා ඉරිදා පූජාවේ මොනවද කරන්නේ? එයා ඉරිදා පූජාවේ ඇවිල්ලා සමහර විට මේ අනික් කෙනාටත් පූජාවට සම්බන්ධ වෙන්න බාධාවක් නම් අවිරයක් නම් කරන්නේ ඒක ඇති වැඩක් නැහැ නේ. ඒ වගේම තමයි එයා ඉරිදා පූජාවට සම්බන්ධ වෙලා ඉරිදා පූජාවෙන් ගන්න දේව වචනය වෙන්න පුළුවන්, පෝෂණය වෙන්න පුළුවන්. ඒක කොහොමද සමාජයේ ජීවත් කරන්නේ? පූජාව දිව්‍ය පූජාව අවසන් වුණ ගාම එයා කරන්නේ පූජාවට ආපු අනිත් අය එක්ක කේලම් කියන එක නම් එහෙම නැත්නම් ගහමරා ගන්න එක නම් රණ්ඩු කරන එක නම් එහෙම නැත්නම් අනික් කෙනා ගැන වැරදි විදිහට හිතන එක නම් නේද? සමහර විට දිව්‍ය පූජා ඉවරලා දිව්‍ය පූජාවෙන් පල්ලියේ පඩියෙන් එළියට බහින්නේ මොකක් හරි කේලමක් කියාගෙන. කෙනෙක්ගේ වැරද්දක් කියාගෙන තමයි බහින්නේ. එළියට බහින්නේ නේ. ඉතින් එහෙමනම් ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මේ ජාගෘතුමා අපිට ලස්සනට කියන්නේ නේ. අපි ඇත්තටම ගත්තාම මෙතන ඇත්තටම අපේ ආකල්ප පිළිබඳවත් මෙතන අපි හදාගන්නට ඕනේ. මේ නීති රීති සම්ප්‍රදායන් මේ හැම දෙයක් එකම අපේ ආකල්පේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ රණුක් අපි දැන් පාර යනකොට රතු එළියක් ඒ කියන්නේ සංඥාපූර්වයේ රතු එළිය පත් උනායි කියන්නේ අපි අනිවාර්යයෙන්ම වාහනේ නවත්තන්න ඕනේ. හරි ඒක අපි දන්නවා. නමුත් ඒ රතු එළිය වැටෙන මොහොතේ අපි වාහන පදවන අය හැටියට අපි කීයෙන් කී දෙනෙක් හිතනවාද අයියෝ මේක කියන්නේ මේක මෙහෙම නොවුනා නම් හොඳයි කියලා. කියන්නේ රතු එළිය වැටෙන්න ඉස්සෙල්ලා මට යන්න තිබුණා නම් හොඳයි කියලා අපි හැමෝම හිතන්නේ ඒකනේ. නේ? ඇත්තම. නැත්නම් රතු එළිය වැටෙන එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඒක තමයි නීතිය. දැන් මේක රතු එළිය වැටෙනවා අපි නවතින්නට ඕනේ. නමුත් අපි නවතින්නේ නීතිය තියෙන හින්දා. නමුත් නීතිය නොතිබුණා නම් අපි හිතන්නේ නෑ අපිට යන්න තිබුණා නම් හොඳයි කියලා. අපි හිතමු මේ සංඥා පද්ධතිය විසන්දි වෙනවා. ඒ කියන්නේ කරන්ට් එක නැති වෙලාවට මොකක් හරි දෙයක විසන්දි වෙනවා. එතකොට මොකද්ද තත්ත්වය? එතකොට ඔක්කොමනේ ජෑම් වෙනවනේ. අරහෙන් දානවා මෙහෙන් දානවා. එතකොට අපි හිතනවා මේ රතු එළිය තිබුණා නම් ඒ කියන්නේ සංඥා එළිය තිබුණා නම් හොඳයි කියලා. මොකද දැන් අපිට ඒ කාර්යය හරියට කරගන්න බැරි හින්දා. ඉතින් ඒ නිසා දැන් මේ නීතිය තිබීමයි අපි ක්‍රියා කරන ආකාරය අතර අපි මේක සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම වෙන්න ඕනේ අපි හරි දේ කරන්න උත්සාහ කිරීමනේ. පැහැදිලිව. හරි දේ කරන්න උත්සාහ කිරීමනේ. දැන් අපි ගොඩාක් වෙලාවට අපි මනුස්සයන් හැටියට
කරන දෙයක් තමයි මොනවද ඒ කරන්න ගියත් අපි හිතනවා මේක වැරද්දක්ද මේක පව්ද මේක මේ මෙහෙම කරන එක පව්ද කියලා සමහරවිට අපි අහනවා සමහර අයගෙන් නේ ඒක එහෙම කියලා හිතනවා. නමුත් ඇයි අපි එහෙම හිතන්නේ? අපි ඇත්තටම පවුද කියලා හිතන දේවල් කරන්නේ ඇයි? අපිට පුළුවන් යහපත් දේ කරන්න. ආදරයේ දෙයක් කරන්න. නේ කෙනෙකුට මනුෂ්‍යත්වයට යහපතක් වෙන දෙයක් කරන්න. මේක මේ පවුද මේ කරන දේ කියලා හිත කරනවට වඩා. ඒ කියන්නේ අපි එහෙම පවුද කියලා හිතනවා කියන්නේ මේක වැරද්දක්ද කියලා හිතනවා කියන්නේ අපේ අතුලාන්තෙන් කතා කරනවා නෙමෙයි. අපේ අතුලාන්තෙන් කතා කරන මේ කරන දේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ ජීවිතෙන් අයින් කරලා අපිට පුළුවන් යහපත සිදුවෙන දේවල් කරන්නනේ අනිත් කෙනාට හොඳක් සිදුවෙන දේවල්. ඒක හැම වෙලාවෙම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ අපි වැඩියෙන්ම ඒ தත්ත්වයට යොමු වෙනවා නම් මම හිතන්නේ එතකොට මේ සමාජය බොහොම ලස්සන වෙනවා. ඉතින් ඒක තමයි අපෙන් හිඟ වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් නම් මේ නීති රීති මේ හැම දෙයක්ටත් වඩා ගිය මනුෂ්‍යත්වයේ ඉස්මතු කරපු දෙයක් අපිට කරන්න පුළුවන් නම් මම හිතන්නේ මිනිසුන්ට ඇත්තටම නීති රීති ඕන වෙන එකක් නැහැ. නේ? අර උදාහරණෙම ගත්තා නම් අපි පාර යන අපි හැම වෙලාවෙම හිතනවා නම් දැන් මෙතන හතරමං හන්දියක්. දැන් අරහෙන් වාහනයක් එනවා. මම යන්න ඉස්සෙල්ලා යාට මම ඉඩ දෙන්න ඕනේ. ඊට පස්සේ මම යන්නට ඕනේ කියලා හැම කෙනෙක්ම ඒක හිතනවා නම් මේ රතු එළිය අවශ්‍ය වෙන එකක් නැහැ. සංඥාපූර්ව අවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් අපේ தත්ත්වය එතනට හදාගෙන නැහැ. සමහර මම හිතන්නේ පිට රටවල් වල ඒක එහෙම නෙමෙයි. පිට රටවල කොච්චර මාර්ගය තුල ගොඩාක් වෙලාවට මේ මට මතකයි මේ දවසක් පියතුමෙක්ම අපිත් එක්ක වාහනේ යනකොට කියනවා මේ අපේ මේ ලංකාවේ මේ සංඥාව කියන්නේ මේ හෝන් නාද කිරීම මහා අතිශෝක්තියකින් වගේ සිදු වෙන ගොඩාක් සිදු වෙනවනේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් වෙලාට හෝන් නැතුව යන්න බෑ. හෝන් එක නැතුව පාරේ වාහනේ එලවන්න බැරි තත්ත්වයක්පත් වෙලානේ. නමුත් දැන් පිට රටක හෝන් එකක් ගහන්න ලේසියෙන් ගහන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒ නිසා අපි අපේ ආකල්ප අපේ තත්ත්වය අපි වෙනස් කර ගන්නවා. අපි හැම කෙනෙක්ම අපි හරි දේ කරන්නට ඕනේ කියන දේ, අපි යහපත කරන්නට ඕනේ කියන දේ, තව කෙනෙක් ගැන අපි හිතන්නට ඕනේ කියන දේ අපි හිතනවා නම් මම හිතන්නේ ගොඩාක් වෙලාවට අපි ගොඩාක් දේවල් වලින් නිදහස් වෙයි. නීතිය කියන එක අපිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් නොවේවි. දැන් අපි ඇත්තටම දැන් තව උදාහරණයක් ගත්තොත් මේ දවස්වල මේ කොරෝනා වසංගතය තියෙන්නේ. අපි අත් හොදන්න ඕනේ නේ. අපි මාස්ක් එක දාන්න ඕනේ. තව කෙනෙක් අපි වෙන කෙනෙක් වෙනුවෙන් මේ දේ කරන්නේ. අපි මොනවාද මේ එන්නත ලබා ගන්න ඕනේ. සමහර අය එන්නත ලබා ගන්නෙත් නැහැ. ඉතින් ඒකේ සමහර විට ආධිනව තිබුණා නැතා තව කෙනෙක්ට මේ එන්නත මගෙන් මේ රෝගේ බෝ නොවෙන්න හේතුවක් කියනවනේ මේ එන්නත ලබා ගැනීම. ඇත්තටම මම එන්නත ලබා ගත්තේ මේ මගෙන් තව කෙනෙකුට මේක බෝ නොවෙන්න කියන හේතුව නිසා. ඒක මගෙන් තව කෙනෙකුට මේක බෝ නොවෙන්න. ඒ කියන්නේ එන්නත ලැබුණයි කියලා මට කොරෝනා වැළඳෙනවද නොවෙනවද කියලා නෙමෙයි මං හිතුවේ. දැන් ගොඩක් අය කියනවානේ එන්නත් ගැහුවත් මේ වැළඳෙනවා නොගැහුවත් වැළඳෙනවා කියලා. ඒ නිසා මම හිතුවේ එන්නත ගැහුවයි කියලා මට කොරෝනා වැළඳෙනවද නොවැළඳෙනවද කියන එක නෙමෙයි. හරි මට වැළඳෙන්න පුළුවන්. නමුත් මගෙන් තව කෙනෙකුට යන්න නැත්තම් මං එන්නත ගහලා තියෙන එක ඒක කොච්චර වටිනාකමද? ඒකෙන් මුළු සමාජයක්ම බේර ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් අය අපි හිතන්නේ නැහනේ. ඒක හිතන්නේ නැතිකොට ඊට පස්සේ ඉතින් නීති දාන්න වෙනවා. එතකොට අපි නීතියටයි වැඩ කරන්න යන්නේ. එතකොට අපිට මනුෂ්‍යත්වය කියන එක අමතක වෙනවා. නේ? සමාජය කියන එක අපිට අමතක වෙනවා. ඒ නිසා ජේසුස් අපිට කියන ලස්සන පණිවිඩයක් මෙතන තියෙන්නේ. ඇත්තටම අපි නීති රීති වලින් එහාට ගිය මනුෂ්‍යත්වය ඉස්මතු කරගත්ත ගමන් කරන්නටයි අපි වැදගත් වෙන්නේ. පිටුමනි මට හිතෙනවා අද දවසේ අපේ සාකච්ඡාව ඉතාම ලස්සන තැනකට අපි අරගෙන ආවා. උන්වහන්සේ කොයි විදිහටද අපිට මේ නීති රීති ඇතුලේ මනුෂ්‍යත්වය ජීවත් කරවන්න, කොයි විදිහටද අපි මේක ප්‍රායෝගිකව ජීවත් කරවන්නේ. දැන් අපේ ප්‍රේමවන්තනි මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මේ වචනය ගොඩාක් වෙලාවට පිටුමා කිව්වා වගේ ඔබ දිව්‍ය පූජාවන් ගණනාවකට ගිහිල්ලා ඇති. ඔබේ වයසේ ප්‍රමාණයට ඔබ දිව්‍ය පූජාවන් ගණනාවකට ගිහිල්ලා ඇති. ඒව ඇතුලේ මේ වචන අහලා ඇති. හැබැයි ඔබ කී වතාවක් ඒ වචන ජීවත් කරාද? ඒ වචනය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබ සමහර වෙලාවට වචනය අහලා ඒක අහපු සැනින් ඔබට අමතක වෙලා වෙන්න පුළුවන්. සමහර වෙලාවට දිව්‍ය පූජාව ඇතුලේ ඔබට
අවදගත්ම කොටස දේව වාක්‍ය පිළිවෙත වෙන්න පුළුවන්. මේ දේව වචනේ අහන වෙලාවට ඔබ වෙන කෙනෙක් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. ඔබ පුටුවක් උස්සගෙන තව දිහාවකට යනවා වෙන්න පුළුවන්. හැබැයි වචනය මත පදනම් වෙච්ච ජීවිතයක් ඔබටයි මටයි ජීවත් කරවන්න කියලා කියන්නේ. පියතුමනි, අපි අවසන් කරමු මේ සාකච්ඡාව. අද දවසේ ඔබ වහන්සේ අපිට මතු කරලා දෙන්න සියලුම පළමුවෙනි දේව ප්‍රකාශනය, දෙවන දේව ප්‍රකාශනය සහ සුවිශේෂය කැටි කරගෙන මොකක්ද අපි මේ සතිය ජීවත් කරවන්නට ඕනේ? මොකක්ද අපි මේ සතිය පුරාවට අපේ ජීවිතය අලුත් අඩියකින් ඉස්සරහට යන්න ඕනේ කියලා ඔබ වහන්සේ මතක් කරලා අද දවසේ අපි මේ කතිකාව අවසන් කරමු. ඔව්. ඉතින් ඇත්තටම අපි මේ කියවපු දේන් ප්‍රායෝගිකව අපිට ගන්න පුළුවන් හොඳම දේ ඇත්තටම තෙරේසා මවතුමියගේ වචනයකින් මට කියන්න පුළුවන්. තෙරේසා මවතුමිය කියන්නේ බොහොම ප්‍රායෝගිකව ජීවත් වෙච්ච කෙනෙක් නේ. මේ සමාජයට බොහොම ලස්සන ඒ ජේසුගේ ආදරය අතිමහත් ලෙස ගේන්නට උත්සාහ කරපු කෙනෙක් නේ. ඒක අපිට හිතන්නවත් බැරි තරම් විදියට ඇය ගෙනාවනේ. නමුත් ඇය කියන්නේ මම ගොඩාක් දේවල් කරන්නේ නැහැ. මහා අමාරු දේවල්, ලොකු දේවල් කරන්නේ නැහැ. නමුත් මම පුංචි දේ ලොකු ආදරයකින් කරනවා. I don't do great things, but I do the smaller things with great love. With great love. එතකොට අපිට අපි හැම කෙනෙකුටම අපි කරන දේ ලොකු ආදරයකින් කරන්න පුළුවන් නම් ගෙදර මම හිතන්නේ තේ එක හදන එක වෙන්න පුළුවන්. තේ එක හදන එක අපි ලොකු ආදරයකින් හදනවා නම් ඒ තේ එක ගොඩක් රහයි වෙන අනිත් තේ එකකට වඩා. අපි කේන්තියකින් තේ එක හැදුවොත් ඒ තේ එකයි ආදරයකින් හදන තේ එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි කරන දේ ලොකු ආදරයකින් කරන්න පුළුවන් නම් ඒකයි වැදගත් වෙන්නේ. අපිට මේ සමාජය වෙනස් කරන්න කියලා දැන් අපි කතා කරපු දේවල් වෙන්න පුළුවන්. ඒවා ලොකු දේවල්, ගොහෝ දේවල් අපිට කරන්න බෑ. නේ? අපි හිතන්න පුළුවන් මම එක්කෙනෙක්. මම කොහොමද මේ හැම දෙයක්ම වෙනස් කරන්න කියලා. අපි හිතෙන්න පුළුවන්. නමුත් තෙරේසා මවතුමිය එහෙම හිතුවේ නෑ. තෙරේසා මවතුමිය Tamanට කරන්න පුළුවන් දේ ලොකු ආදරයකින් කළා. එතකොට ඒ කිරීම නිසා අද තෙරේසා මවතුමිය මොනතරම් දෙයක් ලෝකයට ගෙනල්ලා තියෙනවා. ඇත්තටම තෙරේසා මවතුමියගේ ඔය ඔස්සේම කියනවා නම් තෙරේසා මවතුමිය මේ ඔය කාර්ය පටන් ගන්න යද්දී ඉන්දියාවේ මේ ඉඩම් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙකුට කියලා ගිහිල්ලා මොකද එතුමියට අවශ්‍ය කරන මේ ස්ථානයක් නේ. ස්ථානයක් ඒ නිසා මේ ඉඩම් හා සම්බන්ධ තැනකට ගිහිල්ලා එතුමිය ඉල්ලීමක් කරනවා. මේ ඉඩමක් කියන්නේ මේ කොටස මට එතුමියට ලබා ගන්න අවස්ථාවක් දෙන්න. ඒතකොට ඒ පුජ්‍යලයා අහනවා මේ ඇයි ඔබතුමිය එහෙම මේ ඉල්ලන්නේ? ඉල්ලීමක් කරන්නේ. එතකොට කියනවා මේ ප්‍රදේශයේ ඉන්නවා ගොඩාක් තුවාල වෙච්ච අසරණ වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා කියනවා මේ අර මනුස්සයා කියනවා මේ ඔබතුමිය නිකන් මේ එක්කෙනෙක් නේ. ඔබතුමියට පුළුවන් ද මේ ලෝකයේ තියෙන මේ හැම තුවාල වෙච්ච මිනිසෙක්ම සුව කරන්න. එතකොට තෙරේසා මවතුමිය කියනවා ඔහු කියන්නේ මේ කෝටියක් විතර කියන්නේ ඔහු ඇත්තටම සංඛ්‍යාවක් දානවා. කෝටියක් විතර තුවාල වෙච්ච අසරණ වෙච්ච මිනිස්සු ඉද්දී ඔබතුමියට පුළුවන් දෙයක් කරන්න. එතකොට තෙරේසා මවතුමිය කියනවා කෝටිය ගණන් කරන්න පටන් ගන්නෙත් එකේ ඉඳලා. එතකොට එකෙන් තමයි පටන් ගන්න. ඒ නිසා මට පුළුවන් නම් මට කරන්න පුළුවන් දේ කරන්න. ඊට පස්සේ ඒක යයි. දැන් ඇත්තටම තෙරේසා මවතුමිය පටන් ගත්ත ඒ කාර්යය අද මුළු ලෝකේ පුළා ව්‍යාප්ත වෙලා තියෙනවා. අපේ රටෙත් තියෙනවා. ඉතින් ඒකේ කොච්චර වටිනාකමක්ද? ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අපි කරන දේ අර එතුමිය කියනවා වගේ ලොකු ආදරයකින් කරන්න. ජේසුස් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ දේ අපි කළොත් මම හිතන්නේ සමාජය ගොඩක් ලස්සන වෙයි. සමාජය ගොඩක් වෙනස් වෙයි. කොරෝනා වසංගතේ පවා අපෙන් දුර වෙයි. අපි කරන පුංචි දේ හරි ලොකු ආදරයකින් කරන්න. මේ දේ අයියෝ මේ මාස්ක් එක පළඳින එක මේ මහා කරදරයක් නේ, නැත්තම් අතෝදන එක මහා කරදරයක් එහෙම කියලා හිතන්නේ නැතුව අනිත් කෙනා වෙනුවෙන් ආදරයකින් අපිට මේ දේ කරන්නට අපිට පුළුවන් නම් ඒක ලොකු දෙයක් වෙන කරයි. සමාජය වෙනස් කරයි. කොරෝනා වසංගතේ පවා වෙනස් කරයි. ඉතින් ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගේ පණිවිඩය අර තෙරේසා මවතුමියගේ ඒ වචනයත් එක්ක අපි සම්බන්ධ කරගෙන මම හිතන්නේ මම අවසාන වශයෙන් දිය යුතු පණිවිඩය තමයි අපි කරන පුංචි දේ අපිට කරන්න පුළුවන් ලොකු ආදරයකින් කරන්නට අපි උත්සාහ කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පියතුමනි. ඔබ වහන්සේ අද දවසේ මේ සාකච්ඡාව ඉතාම ලස්සන තැනකට රැගෙන ආවා. අද දවසේ අපිත් එක්ක මේ ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණේ වාඩ්දුව ශුද්ධාත්ම දෙව් මැදුරේ මේ සම්සේවක ගරු ගයාන් ප්‍රසන්ත පියතුමා. පියතුමනි ඔබ වහන්සේට ස්තුතියි. ජේසු පිහිටයි. දයාබර ප්‍රේමවන්තයනි, අපි අද දවසේ සාකච්ඡා කළේ සාමාන්‍ය සමයේ 22 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහයයි. ලබන සතියේ ඔබ හමු වනතුරු ඔබ සැමට ආයුබෝවන්. ජේසු පිහිටයි.